දුර නොදුර කරනා එතෙර මෙතෙර වෙලෙනා පුබුදා නැන මනා යුදුම් යන මග විඩා නිවනා විශ්වය සිසාරා විශ්ව වාහිනී සුබ සන්ධ්‍යාවක්. නිතරම කතාවට කියන්නේ ඔක්කොම එකතු වෙලා දිනන්න ඕනේ කියලා. හැබැයි මේ වෙලාවේ ඔක්කොම එකතු වෙලා පරද්දවන්න ඕන දෙයක් ඇවිල්ලා තියෙනවා. මෙල්බර්න් වල ඉන්න සහෝදර හදවත් තියෙන මිනිස්සු එකතු වෙලා ලංකාවේ තියෙන ව්‍යසනයට ප්‍රාණයට සවියක් වෙන්න වැඩසටහනක් කරනවා අපි ක්ලේටන් හෝල් එකේ මෙල්බර්න් වල විශ්වවාහිනී රූපවාහිනී නාලිකාව මෙල්බර්න් වල ඉඳලා අපි ඒක ලංකාවට ළඟා කරන්න දැන් ඇවිත් ඉන්නවා. අපි ඇතුළට ගිහින් බලමු මොකද්ද මේකේ වෙන්නේ කියලා. අද අපිත් එක්ක ඉන්නවා මෙතන ඇවිල්ලා මధు වර්ණකුල සූර්ය. මధు අපිට කියන්න ලංකාවේ මිනිස්සුන්ට මොකක් හරි පණිවිඩයක් තියෙනවද? වැඩි කියන මේ කොරෝනා වලින් බේරිලා ඉන්න ඕනේ කොහොමද? ඔව් ඇත්තටම කොරෝනා ලෝක ව්‍යාප්ත වෙලා ඉතා දැඩි ලෙස තියෙනවා. ඉතින් අපි ලංකාවෙත් ඒ ව්‍යාප්තිය වැඩියෙන් තියෙනවා කියලා පේනවා. ඉතින් අපි ඕස්ට්‍රේලියාවේ ඉඳලා ඔබට දෙන පණිවිඩය තමයි බොහොම පරිස්සම් වෙලා ඉන්න. අපි අපිට හැකියාවෙන් ඔබට උදව් කරනවා. ඔබගේ ආරක්ෂාව ඔබගේ සනීපය වෙනුවෙන් ඔබ ඒ ආරක්ෂාව සලස ගන්න කියන එක තමයි අපි දෙන පණිවිඩය. බොහොම ස්තුතියි මధు. සුබ රාත්‍රියක් වේවා. සුබ රාත්‍රියක්. අපිත් එක්ක ඉන්නවා සාලි අයියා එකතු වෙලා. සාලි අයියා මේ ප්‍රාණසවිය මේ වැඩසටහනත් එක්ක ලංකාවට දෙන්න ඕන පණිවිඩයක් මොනවා හරි තියෙනවා නම් කියන්න. ඇත්තටම ලංකාවේ ඉන්නේ අපේ ආදරණීය අම්මලා තාත්තලාට අයියලා මල්ලිලා නංගිලා සියල්ලන්ටම කියන්න තියෙන එකම පණිවිඩය තමයි මේ කොවිඩ් වසංගතය කියන එක සාමාන්‍යයෙන් හැදෙන වසංගතයක් නෙවෙයි. මේක අපි කැමතුනත් අකමැතුනත් අපිට හැදෙනවා, අපිට කර්මයේ තියෙනවා නම් හැදෙනවා කියන සංකල්පයෙන් අයින් වෙලා මේකෙදී මූණු ආවරණ හරියට පාවිච්චි කරලා මූණු ආවරණ පාවිච්චි කරලා තමන්ගේ මේක බලක්වා ගන්න පුළුවන් නම් ඒක තමයි මම දකින හොඳම දේ. මේක හැදුනොත් ඇත්තටම මරණ ප්‍රමාණය වැඩි. මොකද ලංකාවේ වෛරස් වර්ග 4-5ක් තියෙනවා. ඒක නිසා ආදරෙන් ඉල්ලා සිටින්නේ පරිස්සම් වෙන්න කියන එක තමයි මේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ලාංකිකයෙක් විදියට. එන මොවිසි සාලියා
අතරම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන් රිද්ම සංගීත කණ්ඩායමකට කිසිදු ලෝභකමක් නැතුව ඒ කියන්න ඕනේ. ඊටමත් කිසිදු අයකිරීමක් නැතුව තමයි මොවුන් සංගීතය සපයන්නේ අද ඔබ වෙනුවෙන්. මෙල්බන් එක්සත් කලාකරුවේ ප්‍රාණසාරිය ව්‍යාපෘතිය විශේෂයෙන් අද දවසේදී මේ සංවිධානය කරන්නේ විශේෂ වූ කාරණයක් මත. ඒ කාරණය තමයි මේ සියලු දෙනාම විනෝද වෙන අවස්ථාවේදී මේ දේ මතක තියාගන්න ඕනේ. මොකද විශේෂයෙන් අපේ ශ්‍රී ලාංකිකයන් අපේ ඥාතීන් මේ වෙනකොට විශේෂයෙන් කොවිඩ් පොසිටිව් වෙලා මහත් වූ පරිශ්‍රයක් කරනවා තමන්ගේ ජීවිතයත් මරණයත් අතර මේ ජීවිතය ගොඩ දා ගන්නට. ඉතින් අපි විශේෂයෙන් ශ්‍රී ලාංකික සිංහල කැක්කුමක් තියෙනවා. අපි ආරාධනා කරනවා හැමෝටම ජාති ආගම් කුල වලින් ભેදව මේ දවසේ අද දවසේදී මේ සත්කාරයට ඔබට හැකි පමණින් උදව් කරන්නට අපිට ඔබට අවස්ථාවක් ලබා දෙන්නට කියලා. ඉතින් විශේෂයෙන් අද දවසේදී අපි විශේෂයෙන් මේ සංවිධායක මණ්ඩලය තීරණය කරලා තිබෙන්නේ මේ කොවිඩ් වසංගතයෙන් අසරණ වුණු ශ්‍රී ලාංකික රෝගීන්ගේ ශෝෂණය පහසු කරන්න සඳහා එයාවෝ 2 high flow system එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් තාප යොමු කරන ඔක්සිජන් චිකිත්සා ඒකකයක් විශේෂයෙන් අපි ලක්මිහිර ඔබගේ සිංහල ගුවන්විදුලි විකාශයෙන් අපි සතියක් පුරාවටම ප්‍රකාශ කළා මේ සම්බන්ධයෙන් ඔබගේ සහාය අපිට අවශ්‍යයි කියලා. ඉතින් අපි හැමදාමත් කියන විදියට ඔබ ශ්‍රී ලංකාවේ නිතරම මාධ්‍ය හා සම්බන්ධ වෙනවා ඇති. නමුත් ඉන්දියාව වගේම ශ්‍රී ලංකාවත් විශේෂයෙන් මේ වෙනකොට ඊටමත් අසීරු තත්ත්වයක තමයි සිටින්නේ. ඉතින් මේ අසීරු තත්ත්වයේ සම්බන්ධයෙන් අපේ හිතවතෙක් කියනවා විදුෂ බණ්ඩාර අපිත් එක්ක හැමදාම සම්බන්ධ වෙනවා. ශ්‍රී ලංකාවේ කොවිඩ් තත්ත්වයේ ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වයේ විස්තර දේවල් කතා කරන්න. අද සම්බන්ධලා ඉන්නවා ශ්‍රී ලංකාවත් සමගින් පොඩක් අහලා බලන්න. ලංකාවේ අපේ අය අපේ ඥාතීන් මේ කොවිඩ් වසංගතයෙන් බැට කන විදිය ඉතාමත් අනුවේදනීය සංවේදනීය අවස්ථා රාශියක් අපි දැකනවා. අපිත් සමග ඉන්න අපි බලමු උත්සාහ කරමු මේ ඔබට හොඳින් ඇහි කියලා විශ්වාස කරනවා. අපි පුළුවන් තරම් උත්සාහ කරනවා බාධිය සම්බන්ධ කරගන්න. අපි WhatsApp තාක්ෂණය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් කොහොම හරි කමක් නැහැ. නැවතත් අපේ සංගීත කණ්ඩායමේ හිතවතුන් ටික මතක් කරන්නට ඕනේ. විශේෂයෙන් උපුල් සමිත ජයතිලක අපේ හිතවතා දුලාන් කෝසලා රාජකරුණා අපි ස්තුතිවන්ත වෙනවා. කිසිදු මුදලක් අය කරන්නේ නැතිව අද දවසේදී ඔබ වෙනුවෙන් සංගීතය සපයන්නට ඔවුන් කටයුතු කරලා තිබෙනවා. ඉතින් මේ අද දවස විශේෂයෙන් සිකුරාදා දවස හැමෝම සහයෝගයෙන් සතුටින් විනෝදයෙන් ගත කරන වෙලාව මේක පොඩක් තීව්‍ර කරන්නට මේ අවස්ථාව තීව්‍ර කර ගන්නට ඔබට හැකියාව තිබෙනවා. ඉතින් මේ ශෝෂණ පද්ධතීන් හානි කරන්නේ කොහොමද කියන පිළිබඳව සම්බන්ධයෙන් චුට්ටක් කතා කරන්න. ඒ සම්බන්ධව ඊයේ දවසේදී ලක්මිරත් එක්ක සම්බන්ධ වුණා නම් අපිත් එක්ක හොඳ අවස්ථාවක් ලබා දුන්නා අපේ හිතවතෙක් කෝසල. තමයි. right. අපි චුට්ටක් කතා කරමු ඊයේ දවසේ ඉස්සර වගේම කොහොමද මේ උපකරණය රෝගීන්ට භාවිත කරන්නේ? මොකක්ද මේ කොවිඩ් කියන්නේ? කොවිඩ් කියන්නේ මොකක්ද කියලා කියනවනම් ඉතින් අපි හැමෝම දන්නවා ශ්වසන පද්ධතියට හානි කරන වෛරස් එකක්. ඉතින් ඒ ගැන නම් මම හිතන්නේ හැම කෙනෙක්ම දන්නවා. ඒ වගේම තමයි දැන් මේ අපේ කණ්ඩායමට වගේම බොහෝ අයට ලංකාවේ ඉන්න වෛද්‍යවරුන්ගෙන් ඒ වගේම හිතමිතුරන්ගෙන් බොහෝ ඊමේල් පණිවිඩ ඒ වගේම දුරකථන පණිවිඩ එනවා නොයෙක් උපකරණ ඉල්ලලා. මේ ඉල්ලන උපකරණ වලින් වැඩියෙන්ම ඉල්ලන ඒවා තමයි ඇත්තටම ඔක්සිපල්ස් මීටර් කියන උපකරණයක්. ඒ වගේම high flow oxygen machine කියන ඒවත්. ඉතින් මේ ඔක්සිපල්ස් මීටර් එක එහෙම නැත්නම් පල්ස් ඔක්සිමීටර් කියන්නේ උපකරණය මොකක්ද කියලා අපි සාමාන්‍ය අපි වගේ අයට දැනෙන හැටියට කිව්වොත් ඒකේ ඇත්තටම සෙන්සර් එකක් තියෙනවා. මේක ඇඟිල්ලකට එක්ක හයි කරනවා. එහෙම නැත්නම් කම්පෙත්තට හයි කරලා රුධිරයේ තියෙන ඔක්සිජන් මට්ටම මැන බලනවා. ඉතින් මේ විදිහට ඔක්සිජන් මට්ටම මැන බලපුවාම වෛද්‍යවරුන්ට තීරණය කරන්න පුළුවන් මේ රෝගියාට ඇති වෙන්න ඔක්සිජන් තියෙනවද කියලා. එතකොට ඊගාව දේ තමයි කරන්න පුළුවන්. දැන් සාමාන්‍ය රෝහල් වල ලංකාවේ තියෙන්නේ low flow oxygen කියනකොට සාමාන්‍යයෙන්
මිනිත්තුවකට ලීටර් 2 ඉඳන් 6 වගේ ප්‍රමාණයක් තමයි ලබා දෙන්නේ. ඒ தত্ত্বය සාමාන්‍ය බොහෝ රෝගීන්ට ඇති. හැබැයි දැන් මේ කොවිඩ් தত্ত্বයටපත් වෙච්ච කොවිඩ් වෛරසය ආසාදනය වෙලා වෙනහලු ගොඩක් ආසාදනය වුණාම ඒ වගේ ෆ්ලෝ එකකින් කෙනෙකුට ඇතිවෙන්න ඔක්සිජන් ලබා දෙන්න බැරි වෙනවා. මෙන්න මේ වෙලාවේදී තමයි ඇත්තටම මේ high flow oxygen machine එක එහෙම නැත්නම් හරි විදිහට කියනවා නම් heated humidified high flow therapy කියන தত্ত্বය machine එක පාවිච්චි කරන්නේ. ඇත්තටම මේ උපකරණය ලෝකෙමත් පාවිච්චි කරන්න පටන් ගත්තේ වසර 2006 විතර. ඉතින් මේ தത്വයට ඇයිපත් වෙන්නේ කියන එක අපි සාමාන්‍ය අපිට තේරෙන විදිහට බැත්තොත් එහෙම කෙනෙකුට ඔක්සිජන් නැති වුණාම කොච්චර දුක් විඳිනවද කියන එක අපිට සාමාන්‍යයෙන් බොහෝ දෙනෙකුට මම දන්නවා අපි ඊටම වාසනාවන්තයි අපි ඒක අත්විඳලා නැහැ. ඒ වගේම තමයි ඒ தත්ත්වයටපත් වෙන කෙනෙක් ඉන්නේ බොහෝ විට ICU එකේ ඉඳලා ඒක අපිට දකින්න වෙන්නේ නැහැ. එතකොට අපි දැකපු ආසන්නම අවස්ථාව තමයි බොහෝ අය දැකලා ඇති මාළුවෙක්ව වතුරෙන් ගොඩට ගත්තාම ඒ මාළුවා ජීවත් වෙන්න දඟලන දැඟලිල්ල උඩ පැන බුද්ධිමත් දැඟලිල්ලක් දඟලනවා. ඇයි? ඒ මාළුවගේ ඒ ශරීරයට අවශ්‍ය ඔක්සිජන් නැති වෙන හින්දා. අන්න ඒ වගේ තත්වයකටම තමයිපත් වෙන්නේ මිනිස්සුයෙකුටත් ඇති වෙන්න ඔක්සිජන් හම්බුනේ නැති වුනහම. ඉතින් ඊටාම දුක්බර තත්වයකට කෙනෙක්පත් වෙන අවස්ථාවක ඔහුව මැරෙන්න නොදී ජීවත් කරවන්න තමයි මේ අපි පාවිච්චි කරන අපේ මේ කණ්ඩායම ප්‍රදානය කරන්න යන උපකරණය. ඒ කියන්නේ Airward 2 high flow system කියන උපකරණය ඩොනේට් කරන්න යන්නේ. ඉතින් අපි මේ උපකරණය ගැන පොඩ්ඩක් හොයලා බැලුවොත් එහෙම දැන් මම කිව්ව සාමාන්‍ය ওই low flow oxygen systems වල සාමාන්‍යයෙන් ලීටර් 2 ඉඳන් 6 වගේ වෙනකල් තමයි මිනිත්තුවකට ඔක්සිජන් දෙන්නේ කියලා. එතකොට මේ උපකරණයෙන් පුළුවන් high flow oxygen ඒ කියන්නේ ඒකෙදී ලීටර් 2 ඉඳන් ලීටර් 60 වෙනකල් ධාරිතාවයක් මිනිත්තුවකට දෙන්න පුළුවන්. ඉතින් එතකොට අපිට තේරෙන්න ගන්න පුළුවන් ඊටාම වේගවත් වායු ධාරාවක් කෙනෙක්ගේ නාහෙට දාන නේසල් කැනියුලා එකකින් නාහෙන් ඇතුල් කරනවා. මේක මේ ඊටාම විශාල වායු ධාරාවක් ඔක්සිජන් ධාරාවක් ඇඟට ඇතුල් වෙනකොට අර පෙනහළු වලින් බොහොම අපහසුයෙන් හොඳට සම්පූර්ණයෙන් ක්‍රියාත්මක නොවුනත් කෙනෙකුට ඇති වෙන ඔක්සිජන් ප්‍රමාණය දී ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය කෙනෙක් රෙස්ට් කරන අවස්ථාවක ලීටර් 5ක් ලීටර් 8ක් එහෙම නැත්නම් ලීටර් 15ක් විතර වෙනකල් තමයි ඔක්සිජන් පාවිච්චි කරන්නේ. එතකොට ඔක්සිජන් 60ක් ලීටර් 60ක් වගේ දෙනකොට අපිට තේරුම් ගත හැකි ඊටාම වේගයෙන් විශාල වායු ප්‍රමාණයක් ඇඟට ලබා දෙන හින්දා කෙනෙකුට අර ශ්වසන පද්ධතිය සම්පූර්ණයෙන් අවශෝෂණය කරගන්න බැරි වුණත් යම්කිසි ප්‍රමාණයක් කෙනෙකුට ලබා ගන්න පුළුවන්. ඊගාව තත්ත්වය තමයි මේ Airward 2 කියන මේ උපකරණයේ ඔක්සිජන් ප්‍රතිශතය 121 ඉඳන් 100% දක්වා වෙනස් කරන්න පුළුවන් වෛද්‍යවරයාට අවශ්‍ය විදිහට. අර පල්ස් ඔක්සිමීටර් එකකින් මැනලා ඇඟේ තියෙන ශරීරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය දැනගත්තට පස්සේ ඒ අනුව වෛද්‍යවරයා තීරණය කරනවා කොච්චර ප්‍රතිශතයකින් ඔක්සිජන් දෙන්න ඕනද කියලා. ඒ කටයුත්තක් මේ උපකරණයෙන් කරන්න පුළුවන්. ඊගාව වැදගත්ම කාරණය තමයි දැන් මේ උපකරණයේ තියෙනවා එක කොටසක් ඒකට ආසුත ජලය දාලා මේ කෙනාට දෙන වාතයේ තියෙන ආර්ද්‍රතාවය හරි ගස්සනවා. නැත්නම් ආර්ද්‍රතාවය සමාන කරනවා ඇඟ ඇතුලේ තියෙන ආර්ද්‍රතාවයට. මේක ඉතාමත්ම වැදගත් දෙයක්. මොකද ඒකට හේතුව තමයි අපි දන්නවා ඇඟේ අපේ ආස්කුවර වල ගත්තා කෙනහළු වල ගත්තා හැමතැනම මේ ඔක්සිජන් කාබන් ඩයොක්සයිඩ් පාරුවෙන් හැම එකක්ම කරන්නේ එකමනේ. ඒ කියන්නේ මේ ස්ටේජ් වල. මේ ස්ටේජ් වල රියැලීමට ලක් වෙලා තාම අපහසුතාවයෙන් පත් වෙන මේ ඔක්සිජන් කෙලින් දුන්නා. ඒකින්ද තමයි මේ උපකරණය අපි ඒ කෙනාගේ ඇඟේ තියෙන ඕනේ ආර්ද්‍රතාවයට හරියන විදිහට ඒකේ තියෙන ඉලෙක්ට්‍රොනික සෙන්සර් එකකුත් එක්ක තියෙන ඩිවයිස් එකකින් ඒක හරි ගස්සනවා. ඊතුරු කාරණේ තමයි මේ කෙනාට දෙන වායුව ඔක්සිජන් වායුව සාමාන්‍ය සීතල වායුව දුන්නොත් එහෙම සිද්ධ වෙන්නේ ඒ කෙනාගේ එතකොටත් ඒවා මේ ස්ටේජ් වල වියලෙනවා ඔහු අපහසුතාවයටපත් වෙනවා. ඒ තත්ත්වෙ නැති කරන්න ශරීර උෂ්ණත්වයට සමාන තත්ත්වයට
උෂ්ණත්වය ගෙනල්ලා තමයි මේ වායු ධාරාව කෙනෙක්ගේ ඇඟට ඇතුල් කරන්නේ. ඉතින් එතකොට ඇත්තටම මේ උපකරණය ඊටාම වැදගත් කර්තව්‍යයන් විශාල ප්‍රමාණයක් එකවර කරලා මේ මැරෙන්න යන මිනිස්සෙක්ට අර අපිට සිහි කරගන්න පුළුවන් මේ මාළුවේ දඟලනකොට කොච්චර දුකක් විඳිනවද? ඒ විඳින දුක නැති කරලා මේ කෙනාට පහසුවෙන් දැන් අපි දන්නවා මේ වෛරස් රෝගය දවස් ගාණක් යනකොට අඩු වෙනවා. නමුත් එතකොට මේ වෛරස් රෝගයත් එක්ක පස්සේ ඇති වෙනත් රෝග වලින් තමයි කෙනෙක් මැරෙන්නේ. ඉතින් ඒ தත්ත්වයටපත් වෙන්නේ නැති වෙන්නේ එතකලෝව ජීවත් කරගන්න. ඒ කියන්නේ මැරෙන්නේ නැතුව ජීවත් කරගන්න තමයි මේ උපකරණය පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි දැන් මේ තත්ත්වයටදී මේ උපකරණය පාවිච්චි කරනකොට වෙන අනිත් කාර්යය තමයි දැන් කෙනෙකුට හරි ප්‍රමාණයට ඔක්සිජන් නැතිකොට ඉක්මනට හුස්ම ගන්නවා. හැබැයි දැන් මේක නා දුර්වලින්ද යාට ශක්තියක් නැහැ ඒ විදිහට හුස්ම ගන්න. හැබැයි දැන් මේ විදිහට බාහිර වේගයෙන් විශාල ප්‍රමාණයක් ඔක්සිජන් ලබා දෙනකොට ඔහුට ඒ විදිහට වේගෙන් හුස්ම ගන්න නැතුව සාමාන්‍ය රත්න හුස්ම ගන්න පුළුවන් වෙනවා. ඊගාව කාරණේ තමයි මේ ආර්ද්‍රාවය ඔක්කොම හදන හින්දා ඔහුගේ උගුර කට නාසය ඒවා වේලෙන්නේ නැහැ. අපිට තේරෙනවා අපි ඊටාම සාමාන්‍ය ලෙඩක් ඇතුළත් උගුර කට වේලනහම කොච්චර අපහසුද කියලා. එතකොට කොවිඩ් වගේ තත්ත්වයක් යටතේ මේ තත්ත්වයටපත් වුනහම ඊටාම දුක්බර තත්ත්වයකටපත් වෙන එක නවත්ත ගන්න පුළුවන් අපිට මේ වගේ උපකරණ පුළුවන් තරම් ඩොනේට් කරොත් මේ තත්ත්වයටපත් වෙන අයව මේකෙන් ගලව ගන්න. අනිත් කාරණයක් තමයි සමහර ක්‍රමවලට ඔක්සිජන් දෙනකොට වුණ බෙහෙත් දීලා නිදි කරලා තියන්න වෙනවා. හැබැයි මේ උපකරණයේදී මේ විදිහට සෙඩේට් කරන්න නිදි කරන්න එහෙම අවශ්‍ය වෙන්නේ සාමාන්‍ය තත්ත්වයකදී නාහිට දාන කැනියුල එකකින් ඔක්සිජන් දෙන්න පුළුවන්. එතකොට මෙච්චර අපහසුයෙන් ඉන්න කෙනාගේ අපහසුතාවය තවත් වැඩි කරන්නේ නැතුව බොහොම පහසුවෙන් ඔහුව කොවිඩ් අවස්ථාව පහසු කරනකල් රැක ගන්න තමයි මේ උපකරණය පාවිච්චි කරන්නේ. ඉතින් ඒක තමයි අතර මේ උපකරණය ගැන මේ AirVo 2 කියන උපකරණය ගැන කතා කරොත් අපිට කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි මේ වගේ උපකරණයක් ලංකාව වගේ රටකට ලබා දෙනකොට එහෙම නැත්නම් කොයි රටකට ලබා දුන්නත් අධිතාක්ෂණික උපකරණයක් දැන් අපි දන්නවා වැදගත්ම කාරණේ තමයි මේක මිලියන් 1.35 වගේ මිලක් වෙන උපකරණයක්. එතකොට මේ වගේ උපකරණයක් ලංකාවට යවනකොට හෝ වෙන ඕනෑම වෛද්‍ය උපකරණයක් ටෙක්නොලොජි පාවිච්චි කරන යවනවා නම් අපි තාම කල්පනා කරන්න ඕනේ වැදගත්ම කාරණයක් තමයි ඒකේ ආෆ්ටර් සේල්ස් සර්විස් එක. මොකද උපකරණය ගිහිල්ලා යම්කිසි දෝෂයක් ඇති වුණොත් එතනින් එහා කරන්න දෙයක් නැහැ. ඒ මුදලක් අපතේ ඒකෙන් ඒ රෝගියන්ට සැකයක් සලසන්නත් බැහැ. එන්නේ ඒකින්ද මේ කණ්ඩායම ඉතාම බුද්ධිමත් තීරණයකට එළඹිලා තිනවා මේ උපකරණය ගන්නේ ආෆ්ටර් සේල්ස් සර්විස් තියෙන ඒජන්ට් කෙනෙක් ලංකාවේ ඉන්නවා. ඒකට වොරන්ටි තියෙනවා. ඒකට කැමති නම් මේන්ටෙනන්ස් කොන්ට්‍රැක්ට් එකක් සයින් කරලා තව ඉදිරියට අවුරුදු 3කට හරි 5කට හරි මේන්ටෙනන්ස් කරන්න තත්ත්වයක් ලබා දෙන්න පුළුවන්. ඒක ඊටාම වැදගත් කාර්යයක්. ඒ වගේම තමයි මේ මැෂින් එක මේ ෆිෂ් ඇන්ඩ් ටේකල් හදන AirVo 2 කියන උපකරණය ඕස්ට්‍රේලියාවේ රෝහල් විශාල ප්‍රමාණයක පාවිච්චි කරන මේ ලෝකයේ හොඳටම පිළිගත් උපකරණයක්. ඒ වගේම ලංකාවෙත් මේ වෙනකොට රෝහල් විශාල ප්‍රමාණයක මේ උපකරණය පාවිච්චි කරනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මේ උපකරණය එක වෙලාවකදී එක රෝගියෙකුට තමයි පාවිච්චි කරන්නේ. ඔහු යම්කිසි තත්වයකට ගෙනල්ලා අර ලෝ ෆ්ලෝ ඔක්සිජන් වලට ගේන්න පුළුවන් වුණාම මේක ඊගාව කෙනාට පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන්ද දැන් රටේ කොවිඩ් රෝගීන් ඉතා විශාල වශයෙන් වැඩි වෙනකොට මේ සාමාන්‍ය ස්පිරිතාලයක තිබිච්ච එක උපකරණයක් මදි. අපිත් එක්ක දැන් ඉන්නවා සුනිල් ආරච්චි. සුනිල් ආරච්චි මහත්තයා කියන්න ලංකාවේ ජීවත් වෙන කට්ටියට මේ ප්‍රාණසබි ව්‍යාපෘතියත් එක්ක පරිවිඩයක් මොන හරි කියන්න තියෙනවද ලංකාවට? ඇත්තටම අපි කියන්න ඕන අපි දන්න අපිත් මේ වගේ අපේ වික්ටෝරියා ප්‍රාන්තේ බොහොම අමාරුවෙන් තමයි කොවිඩ් වලින් බේරුනේ. ඉතින් එනදී අපි කරපු ලොකුම දේ තමයි අපි අතර තියෙන පරතරය තියාගන්න එකයි අපි මාස්ක් එක දාගන්න එකයි. ඒ දෙක දාගන්න එක තමයි ඇත්තටම මේකේ කරන්න පුළුවන් ලොකුම දේ. අපි පරිස්සම් වුණොත් අපේ මුළු ජනතාව පරිස්සම් වෙන්න පුළුවන්. මේ ඒක තමයි අපි මට දෙන්න ඕන. මම මගේ අම්මලා තාත්තලා යාළුවෝ මිත්‍රයෝ ඔක්කොගෙම ඉල්ලා හිටින්නේ. ඕගොල්ලෝ මේ ගැන ටිකක් හිතන්න වැඩියෙන්
ඕගොල්ලන්ගෙන් තව කෙනෙකුට යන්නේ නැතුව තම තමන් පරිස්සම් වුණොත් තමයි අපි ඔක්කොම ජනගහනේ පරිස්සම් වෙන්නේ. ඒකින්ද කරුණා කරලා පරතරය ඔයගොල්ලෝ අතර තියාගන්න, මාස්ක් එකක් දාගන්න. මේක තමයි මට කියන්න ඕනේ. බොහොම ස්තුතියි. සුබ රාත්‍රියක් වේවා. අද අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා මේ වෙලාවේ ප්‍රාණසව්‍ය ව්‍යාපෘතිය යන වෙලාවේ ප්‍රාණසව්‍ය ව්‍යාපෘතියේ නියමුවෙක් විදියට කටයුතු කරන හේමන්ත අයියා ලංකාවට මොකද කියන්නේ මිනිසුන්ට කොහොමද මේ කොවිඩ් වලින් බේරිලා ඉන්න පණිවිඩයක් දෙන්න අයිබෝන් ඊරෝෂ අපි කල්පනා කරා ඇත්තටම ලංකාවේ අද තියෙන තත්ත්වය ඉතාමත් භයානක තත්ත්වයක්. ඉතාමත් අගාධයට වැඩි තත්ත්වයක් තියෙන්නේ මේ කොරෝනා වෛරසයෙන් ඉඳ අපේ ජනතාව ශ්‍රී ලංකිකයන් ඉතාමත්ම දුර්වල තත්ත්වයකටත් අසරණ තත්ත්වයකටත් පත් වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවෙන් ගැන අපි කල්පනා කරලා අපි කතා කරනට වඩා අපි හැම කෙනාම කියනවා ලංකාවේ කොරෝනා වෛරස් වැඩි මේ අර එක වහනවා මෙහෙම නමුත් අපි හිතුවා මොකක් හරි මේකට කරන්න ඕන කියලා. ඒක තමයි අපි පටන් ගත්තේ ප්‍රාණසව්‍ය කියන ව්‍යාපෘතිය. ඉතින් ව්‍යාපෘතිය තුලින් බලාපොරොත්තු වෙනවා ඔක්සිජන් තෙරපි යුනිට් පුළුවන් තරම් ලබා දෙන්න. අපි එම් කරනවා 10ක් ලබා දෙන්න. ඉස්සෙල්ලාම අපි එකක් ලබා දෙනවා. ඒ
ඒ යුනිට් වල ඒකක වලින් වෙන්නේ ශ්වසනයේ දැන් මේ රෝගය නිසා ඉතාමත්ම බරපතල ශ්වසනය කිරීමට බැරි තත්යකට පත් වෙනවා. ඒ ශ්වසනය කිරීම බැරි තත්යකට පත් වුණාන් පස්සේ ඊළඟට වෙන්නේ නියුමෝනියා හැදිලා heart attack හැදිලා මිය යන්නේ. ඉතින් ඒ තත්යෙන් බේරෙන්න එක අපිට පුළුවන් ජීවිත බේරා ගැනීමට මේ ඒකගේ මගින්. ඒ වගේම අපිට අහන්න ලැබෙන ඉතාමත් කනගාටුදායක සිද්ධීන් කීපයක් පහුගිය මේ මාසේ 14 වෙනිදා අපිට දැනගන්න ලැබුණා. කැබිනි කාන්තාවක් මේ රෝගය වැළඳිලා නැති වුණා. නමුත් අපේ දොස්තර මහත්වරු කොහොම හරි ඒ නැගණියගේ දරුවා බේරා ගැනීමට පුළුවන් වුණා. ඉතින් ඒ වගේ ඛේදවාචක කතා අපිට ඇහෙන්න අපිට හරියට ගොඩාක්ම දුක වෙනවා. ඒ නිසා තමයි අපි මේ ව්‍යාපෘතිය පටන් ගත්තේ අපේ රටේ. මොකද අපි මේ රටට ඇවිල්ලා ජීවත් වෙන්නේ අපේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ලැබූ දායාදයක් ඉඳලා. ඉතින් අපි කල්පනා කරා අපිට මේ අවස්ථාව තමයි හොඳ වෙලාව අපේ රටට උදව්වක් කිරීමට. ඉතින් ඒක තමයි අපේ පරමාර්ථය විරෝෂ. එහෙනම් අපි සුබ පතන ප්‍රාණසභා ව්‍යාපෘතිය සාර්ථක වෙන්න කියලා බොහොම ස්තුතියි. මේ වගේ දෙයක් මෙල්බර්න් වල ඉඳන් ලංකාවේ මිනිස්සු වෙනුවෙන් කරනවාට. විශ්වවාහිනිය අපි ඔබතුමන්ලා ඔක්කොටම සුබ අනාගතයක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද ප්‍රාණසභිය සන්ධ්‍යාවේ අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා නිෂාන් මොකද ලංකාවට මේ වෙලාවේ කියන්න තියෙන්නේ ලංකාවේ මිනිස්සුන්ට මොකද කරන්නේ ලංකාවේ මිනිස්සු ඉතින් ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් ලංකාවේ තියෙන්නේ ඒ හින්දා හැමෝම එක්කව වෙලා ಜಾති ભેද කුල ભેද පක්ෂ ભેද ඔක්කොම පැත්තකට තියලා කට්ටිය එකමුතුව මේක ජය ගන්න උදව් කරන්න අනිත් එක විශේෂයෙන්ම මේ වෛද්‍ය උපදෙස් නිතරම පිළිපදින්න මොකද මේක ඉතාමත් දරුණු තත්ත්වයක් ලෝකේ යන්නේ. ඒ හින්දා ඔබ සැමට මම සුව පතනවා ප්‍රවේශයෙන් ඉන්න කියන තමයි තියෙන්නේ. එහෙනම් බොහොම ස්තුතියි නිෂාන්. බොහොම ස්තුතියි. 2019 වෙනකම් වික්ටෝරියා පාර්ලිමේන්තුව හතර පාරක් ඉදිරියට. 2018 වෙනකම්. අද අපිට එකතු වුණා ප්‍රාණසභිය සන්ධ්‍යාවේ තිස්ස මානවඩු. අපි බලමු තිස්ස මානවඩු මොනවද ලංකාවේ මිනිස්සුන්ට බේරලා කියන්නේ කියලා. ඇත්ත වශයෙන්ම හරිම සතුටුයි මේ වගේ තැනකට ආපු එක. අද ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වල ඉන්න ජනතාව එකතු වෙලා ශ්‍රී ලංකාවේ ඉන්න අපේ ජනතාව වෙනුවෙන් මේ වෙලාවේ ඉතාමත්ම අමාරුවෙන් ජීවත් වෙන ජනතාව වෙනුවෙන් යම්කිසි උදව්වක් කරන්න එකතු වෙච්ච එක පිළිබඳව ඇත්තටම මට සතුටුයි. මේ සතුටත් එක්ක මට කියන්න තියෙන්නේ මේ කොවිඩ් වසංගතය එහෙම නැත්නම් වෙන ඕනම වසංගතයක් ගැන මීට වැඩි විදිහට අපි තීරණය කරනවා. මට මතකයි මේ වෙලාවේදී මට මතකයට එනවා ජර්මනියේ චාන්සලර්වරිය කියලා තියෙනවා කොවිඩ් වසංගතය ඒගොල්ලෝ පාලනය කරපු එක පිළිබඳව ඇගේ ප්‍රකාශය හරිම නිවැරදි හරිම කෙලින් ඇයි කියනවා මම දේශපාලකවරියක් මම දේශපාලනය කරනවා මිසක් මම මේ සෞඛ්‍ය සේවය පිළිබඳව කිසිවක් මා කියන්නේ නැහැ. ඒක නිසා මම ඒ සියල්ලම සෞඛ්‍ය සේවයේ ඉන්න වෛද්‍යවරුන්ට සහ ඒ අදාළ නිලධාරීන්ට පවරා මා පැත්තකට වෙලා ඉන්නවා. මම ඒ පිළිබඳව බලා ඉන්නවා. ඒක නිසා ඔවුන් ඉතාමත්ම හොඳින් මේ වැඩේ පාලනය කරලා තියෙනවා. නමුත් අපේ රටේ තත්ත්වය ඉතාමත්ම සෝචනීයයි. ඒක එහෙම නෑ. දේශපාලකයෝ ඔවුන්ගේ මැදිහත් වීම මැද දේශපාලකයන්ගේ අවශ්‍යතාවයන් ඒ දේශපාලන අවශ්‍යතාවයන් මැද මා විශ්වාස කරනවා මේක ඉතාමත්ම වසනකාරී තත්වයකට අරගෙන ගිහිල්ලා තියෙනවා කියලා. ඒක හරිම කනගාටුදායක තත්ත්වයක්. මා දැනටත් විශ්වාස කරන රටේ ජනතාවට මා කියන්නේ මේ තත්ත්වයෙන් මිදෙන්න නම් මේක සෞඛ්‍ය අංශයට බාර දිය යුතුයි. එහෙම නැතුව හමුදාව, පොලිසිය යොදාගෙන, එහෙම නැත්නම් දේශපාලකයන් යොදාගෙන මේක කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. ඊට වැඩිය හොඳ විදියට, ඊට වැඩිය හොඳ පරිපාලන ක්‍රමයක් ඇතුව මේක සෞඛ්‍ය අංශයට බාර දී ඔවුන් හරාම කළ යුතුයි. මොකද එතනින් එහාට කරන්න කිසිවක් නැහැ. මේ සම්පූර්ණ බලය සම්පූර්ණ නිදහස සෞඛ්‍ය අංශයට ලබා දිය යුතුයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. බොහොම ස්තුතියි මේ වෙලාවේදී මාත් එක්ක සාකච්ඡාවකට ආවට. බොහොම ස්තුතියි අපිත් එක්ක අදහසක් වුණා. Thank you.
අද අපිට හම්බුණා විශේෂ පුද්ගලෙක් ප්‍රාණසවිය සන්ධ්‍යාවේ ඉඳලා 2002 ඉඳලා 2018 වෙනකන් වික්ටෝරියානු පාර්ලිමේන්තුව නියෝජනය කරපු ජූඩ් පෙරේරා මහත්මයා. අපි හමු ජූඩ් පෙරේරා මහත්මයා මොකද ලංකාවට කියන්න පුළුවන් මේ වෙලාවේ කියලා. මේ වෙලාවේ ඉතින් කියන්න තියෙන පරිවිඩේ නම් ප්‍රවේශම් වෙන්න මොකද සෞඛ්‍ය තත්ත්වය වැදගත් වෙනවා ආර්ථිකයට වැඩිය. ආර්ථිකය කිව්වට ලංකාවේ එහෙම ආර්ථිකේ කළමනාකරණයකුත් නැහැනේ. ආර්ථිකය කියලා ඒගොල්ලෝ කියන්නේ පිටරට ඉඳලා මේ බිස්නස් කියන එක ට්‍රේඩ් කරන එක විතරයි. ඒකත් හරියට කරන්නේ නැහැනේ. දැන් ලෝකේ රටවල් බලද්දී නිව්සීලන්ත ඕස්ට්‍රේලියා වගේ මේක මම දන්නේ කොයිතර දුරට සම්බන්ධයක් තියෙනවද කියලා. මේ දූෂණය නැති නැත්තම් අවම රටවල් වල තමයි කොවිඩ් පාලනය කරලා තියෙන්නේ. දැන් ඉන්දියාව ලංකාව වගේ රටවල් වල කොවිඩ් පාලනය කරන්න බැරුව දඟල්. මේකේ කළමනාකරණේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ජනතාවට කියන්න වෙන්නේ කියන හැම දෙයක්ම අහන්න එපා. මෙතනදී විතාව දෙකක් වෙන්නේ සෞඛ්‍යයි. ඒ නිසා පුළුවන් තරම් ගෙදරට වෙලා ඉන්න, පුළුවන් තරම් මාස් පළවෙන්න, පුළුවන් තරම් 1.5 meter distance එකක් තියාගෙන ඉන්න. මොකද සෞඛ්‍ය ප්‍රධාන කොට ගත්තේ නැත්නම් මරුණට පස්සේ ඉතින් මොන බිස්නස් කරන්නද? එහෙනම් බොහොම ස්තුතියි ජූඩ් පෙරේරා මහත්තයා අපිත් එක්ක අද සන්ධ්‍යාවේ එකතු වුණාට. බොහොම ස්තුතියි. අද මේ වෙලාවේ අපිත් එක්ක ප්‍රාණසවිය සන්ධ්‍යාවේ ඉන්නවා මෙත්මි අපිත් එක්ක. අපි බලමු මෙත්මි කොහොමද ලංකාවට මොකද්ද කියන පණිවිඩය කියලා. අපි ඉතින් පුළුවන් විදිහට ලංකාවට ශක්තියක් වෙන්න උදව් කරන්න තමයි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් ඒ වුණාට ලංකාවේ ඉන්න හැමෝම පරිස්සම් වෙන්න ඕනි මේ වෙලාවේ. මාස්ක් දාන්න, ගෙදරට වෙලා ඉන්න, පුළුවන් තරම් උපරිමයෙන් පරිස්සම් වෙන්න කියන එක තමයි කියන්නේ. බොහොම ස්තුතියි අපිත් අදහස් දක්වන්න. අපිත් එක්ක ඉන්නවා දිමුත් මේ වෙලාවේ. දිමුත් මොකද මේ වෙලාවේ කියන්න පුළුවන් ලංකාවේ කට්ටියට මේ ප්‍රාණසවිය ව්‍යාපෘතියත් එක්ක මොනවද ලංකාවට දෙන්න ඕන පණිවිඩය? අතරම ලංකාවට කියන්න තියෙන්නේ මේක දැන් අවුරුද්දක් තිස්සේ ලෝක පුරා ක්‍රියාත්මක වෙනවා මේ කොරෝනා වෛරසය. ඒකේ මොනවා හරි කළා බේරෙන්න තමයි කියන්න තියෙන්නේ. දැන් අපිටම අසල්ලේ රටේ ඉන්දියාවේ තත්ත්වය හොඳටම පැහැදිලි. ඒක වීඩියෝ වලින් දකිනවා. ඒ නිසා කියන්න තියෙන්නේ පුළුවන් තරම් මේකෙන් බේරලා ඉන්න, ගෙදරින් බහින්න එළියට. පුළුවන් තරම් මේ කියන සෞඛ්‍ය ආරක්ෂකකම පාවිච්චි කරන්න, කියන උපදෙස් පරිහරණය කරන්න, තියෙන දේවල් උපරිම වශයෙන් සෞඛ්‍ය ආරක්ෂිත පාවිච්චි කරන්න, like face mask එකක්, ඒ වගේ නැත්නම් වතුර බොන එකක්, මොනවා හරි විදියකට මේකෙන් සහයෝග වෙන්න මිනිස්සුන්ට වෛරස් එක පැතිරෙන්නේ නැති වෙන්න. බොහොම ස්තුතියි දිමුත් අපිත් එක්ක එකතු වුණාට සුබ රාජ්‍යයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.
In this night, we have here Ravi, surgeon in the Western Health, and the Asri, who works in the Monash Health. So both work as a surgeon. So do you guys have any message to Sri Lanka for people? I think the coronavirus pandemic is something which is always ever evolving, and we're quite sad to see our own country, the people are suffering. Australia, as an example, we've learnt that staying home saves lives. Hand hygiene helps, wearing masks and following the state or national guidelines and legislation. So I think you should all come together and follow all these guidelines and stay home unless absolutely necessary. And our hearts are with you, even though we're in Australia. Thanks, Azari. And Ravi, please. I'll pass the same message as well. It's actually very important for you to stay home unless it's absolutely needed. Otherwise, it's always better to stay home and maintain hand hygiene. And it's not going to take too long for you to stay home. If you do the right thing, you'll be freed very soon. This is a very dangerous situation. It's a pandemic as well. Thank you. Thank you for joining with us, Ravi and Asri, with the Vishwavahini channel. And good luck with you. Yeah, thank you. Thank you. Thank you, Khan. අද ප්‍රාණසවිය සන්ධ්‍යාවේ අපිත් එක්ක ඉන්නවා මෙතන අනෝම පෙරරා බලමු අනෝම පෙරරා කොහොමද ලංකාවේ මිනිසුන්ට දෙන පණිවිඩය කියලා මේ වෙලාවේ. අපි හැමතිස්සෙම ඕගොල්ලෝ ගැන හිතනවා. ඒක නිසා ඕගොල්ලන්ට තෙරුවන් සරණින් මුළු රටම ආරක්ෂා වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමින් හැමෝම ගෙවල් වලට වෙලා කරදරයක් නැතුව සාමකාමීව මේ නරක වෙලාවෙන් ගොඩෙන් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. මේ වෙලාවේ අපිට හම්බුණා ප්‍රාණසවිය සන්ධ්‍යාවේ ඉඳලා නාලක නවගත්තේගම කියන්නේ මෙල්බර්න් වල ඉන්න සමාජ ක්‍රියාකාරකෙක්. අපි අහමු නාලක මහත්තයා ලංකාවේ ජනතාවට මොනවද මේ වෙලාවේ කියන්න තියෙන්නේ කියලා. මේ වෙලාවේ මම හිතන්නේ ඒක ලංකාවට විතරයි මුළු ලෝකෙටම බලපාන ප්‍රශ්නයක්. මම හිතන්නේ දවසකට ලෝකයේම 15000 20000 විතර මේ වෙලාවේ මිය යනවා මේ රෝගේ වසංගත රෝගේ හින්දා. ඊටාම භයානක තත්ත්වයක් මේ හින්දා අපි කාරණක ඉල්ලීමක් කරන්න මේ පිළිබඳව අවබෝධයෙන් ඉන්න. මේක මම හිතන්නේ කාටවත් ගැලවෙන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ වෛරසය ආසාදනක බොහෝ අය මිය යනවා. ඒ වගේම අපි ඉල්ලීමක් කරන ජනතාව පරිස්සම් වෙන්න ඕන. ජනතාව රජයට හරිව සෞඛ්‍යංශ කියන දේවල් පිළිබඳව අවධානය යොමු කරන්න ඕන. ඒකට කීකරු වෙන්න ඕන. ඒ වගේම තමයි අපි කියන්නේ මේක ශ්‍රී ලංකාවේ පාලනය කරගත හැකි ප්‍රශ්නයක්. හැබැයි මේක ඊටාම සැලසුම් සහගතව ඊටාම යම්සි ප්ලෑන් එකක් ඇතුළු කරන්න ඕන දෙයක්. මේක අපි ගන්න තියෙන දේවල් ලෝකෙන් ගන්න ඕන. ඒක ගන්න නැතුව මේක කරන්න බෑ. අපි ඉගෙන ගන්න ඕන ලෝකවල අනිත් රටවල් කොහොමද කරලා තියෙන්නේ කියලා. ඒවත් ඉගෙනගෙන අපි හිතුවක්කාර වෙන්නේ නැතුව ජනතාව පිළිබඳව මූලික අපි දෙන්න ඕන ආර්ථිකය සමහර අය කියනකොට රට වහන්න කියනකොට සමහර අය කියනවා මේක රට වහපුවම කොහොමද සමහර අය ජීවත් වෙන්නේ කියලා. අපි බලන්න ඕන මේ වෙලාවේ සතියක් දෙකක් සමහර අයට ජීවත් වෙන්න අපහසු වුණාට මේ රෝගේ හොඳටම පැතිරලා අපි හිතමු ගෙදරක වැඩි හිටියෙක් මිය ගියොත් එහෙම ඒ ගෙදර මුළු පවුලම සම්පූර්ණයෙන්ම තමන්ගේ ජීවන ඉදිරි කාලය තුල තමන්ගේ ගමන සම්පූර්ණ අඩාල වෙනවා. ඉතින් අපි මේ දේවල් හිතලා බලලා මේ අවස්ථාවේ අපි තම කල්පනාකාරී වෙනවා. රජයේ විශාල වගකීම මත රජයේ ජනතාවගේ වගකීම ගන්න ඕන අනිවාර්යයෙන්ම. ඒක පැහැදිලිවම කියන ජනතාවගේ වගකීම තියෙන රජයට රටේ ආර්ථිකයට වඩා ආර්ථිකය වගේම රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව පිළිබඳව පැහැදිලිවම මේ වගකීම ගන්න ඕනේ. අල්ලීමක් කරන රජයට ජනතාව පිළිබඳව වගකීම ගන්න මේ පාලනය කර ගැනීම සඳහා ජනතාව රජයට සහයෝගය දෙන්න. ජනතාව මේක පාලනය කරන නිසි ක්‍රමවේදයක් අනුගමනය කරන්න. ඒක මේක නිකන් යන්නම් එන්නම් වාලේ කරන්න නැතුව වැඩ පිළිවෙලක් සකස් කරන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. මාතෘ භූමියට ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන මේ සියලු දේවල් වලින් රට නිදහස් වෙලා ජනතාව සතුටින් සුවයෙන් ජීවත් වෙන දකින්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම දළදා සමාජ පීඩාවයි. අද ප්‍රාණසවිය සන්ධ්‍යාවේ අපිත් එක්ක ඉන්නවා සමෝද කල්දේරා මෙල්බර්න් වල ඉන්න සමාජ ක්‍රියාකාරකෙක්. අපි අහමු සමෝදට කොහොමද මොකද්ද ලංකාවේ මිනිස්සු වෙනුවෙන් මේ වෙලාවේ කියන්න පුළුවන් තියෙන්නේ කියලා. හරි බොහොම ස්තුතියි ඔයගොල්ලන්ට මාව සම්බන්ධ කරගත්තට. දැන් අපි ඇත්තටම මේ අද මේකට සහභාගී වෙන්නේ මේ ප්‍රාණසවියේ ඊටාම වැදගත් කාර්යයකට. ගොඩක් ලංකාවේ අය සහභාගී වෙලා ඉන්නවා. ඒ වගේම සහභාගී නොවිච්ච අය ගොඩක් ආධාර කරලා තිනවා. දැන් අපි මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අවශ්‍ය කරන අපේ ලංකාවේ ඉන්න අපේ සහෘදයන්ට අවශ්‍ය කරන ඒ උපාංග යවන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන මේ මුදල් හොයන්න තමයි අද මේ රාත්‍රිය
මේ ලෑස්ති කරලා තින්නේ ප්‍රාණසවිය සංවිධානය මේගොල්ලෝ එකතු වෙලා. ඉතින් මට ඇත්තටම කියන්න තින්නේ මෙල්බන් වල හිටියත් අපි අපේ හදවත තාම ලංකාවේ. ඉතින් අපිට පුළුවන් විදියට අපිට හැකි විදියට අපි උපකාර කරනවා, අපි සහභාගී වෙනවා මේ වගේ දේවල් වලට. ඉතින් විශේෂයෙන්ම කියන්න තියෙන පරිදි අපි මෙල්බන් වල කරා වගේ, වික්ටෝරියා ප්‍රාන්තය කරා වගේ, එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාව කරා වගේ බොහොම පරිස්සමෙන් තමන්ව පරිස්සම් කරගෙන නීතිගරුක වෙලා හරි විදියට පිළිපැදලා හරි විදියට සෞඛ්‍ය මේ බලධාරීන් දෙන මේ මොනවද ඒකට කියන්නේ ආඥා එහෙම නැත්නම් උපදෙස් ඇත්තටම පිළිපැදලා ඒ විදියට හිටියොත් ඕගොල්ලන්ටත් අපි අද ඉන්නවා වගේ බොහොම සැහැල්ලුවෙන් බොහොම ෆ්‍රීලි අපි අද මේ ඉන්නේ. කිසිම මාස්ක් එකක්වත් දාන්නේ මොනවත් නැහැ. ඒ වගේම මීටර 1.5ක් ගන්නෙ මොනවත් නැහැ. ඉතින් ඒ හින්දා ඒ විදියට ඉන්න නම් කරුණාකරලා ඕගොල්ලොත් අපි වගේම ප්‍රවේශම් වෙලා ඒ උපදෙස් පිළිපැදලා හිටියොත් හොඳයි. අපි මේ පුළුවන් විදියට ආධාර කරන්නම් ඕගොල්ලන්ට. එහෙනම් අපිත් එක්ක එකතු වුණාට බොහොම ස්තුතියි සමෝද. සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you. අද සන්ධ්‍යාවේ අපිත් එක්ක ඉන්නවා ප්‍රාණසවිය සන්ධ්‍යාවේ මංගලාද සිල්වා. බලමු මංගලාද සිල්වා කොහොමද කියන්නේ, මොනවද ලංකාවේ මිනිසුන්ට දෙන පණිවිඩය මේ වෙලාවේ කියලා. ඔව් මට නම් කියන්න තියෙන්නේ ඉතින් පුළුවන් තරම් පරිස්සම් වෙන්න, මාස්ක් අඳිනකොට ඒවා හරි ක්‍රමයට පාවිච්චි කරන්න, ඉගෙන ගන්න ඉස්සෙල්ලා මාස්ක් කොහොමද දාන්නේ කියලා. ගොඩාක් රෂ් වෙන දවස්වලට එහෙම එළියට බහින්න එපා. පරිස්සම් වෙලා ඉන්න. අවුරුදු කාලේ එහෙම එළියට ගියපු හින්දා ගොඩාක් රෂ් එක තිබිච්ච හින්දා තමයි හුඟක් වෙලාවට මේක පැතිරෙන්න හේතුවක් උනේ. ඉතින් උත්සව කාලෙට ගොඩාක් කට්ටිය එකතු වෙන කාලෙට පුළුවන් තරම් ඒවට සහභාගී වෙන්න නැතුව රට ගැන හිතලා ඕගොල්ලන් ගෙවල් වලට වෙලා පරිස්සම් වෙලා ඉන්න. ඒක හැමෝටමත් ඕගොල්ලන්ටත් රටටත් හැමෝටම හොඳයි. බොහොම ස්තුතියි විශ්වවාහිනිය අපිත් එක්ක එකතු වුණාට. අපිත් එක්ක මේ වෙලාවේ ඉන්නවා ප්‍රාණසවිය සන්ධ්‍යාවේ නිහතමානී මහවැල. අපි බලමු නිහතමානී මහවැල කොහොමද ලංකාවේ මිනිසුන්ට මොන වගේ පණිවිඩයක්ද දෙන්නේ කියලා. ලංකාවේ බොහොම පරිස්සමෙන් ඉන්න ඕනේ. දැන් ඕස්ට්‍රේලියාවේ ඉන්න අපි නම් හුඟක් වෙලාවට හැම වෙලේම මාස්ක් දැම්මා. කොහේ හරි ගිහිල්ලා ආවහම ගොඩක් වෙලාවට අත් දෙක සබන් දාලා හුඟක් හොඳට සෝදලා තමයි අපි ඊළඟ වැඩේ පටන් ගන්නෙ. ඉතින් ඒ වගේ දෙයක් කරාම පැතිරෙන එක හුඟක් වෙලාවට ආරක්ෂා වෙනවා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ජීවිත ගොඩක් ආරක්ෂා වෙනවා. අනිත් එක 1.5 දුරින් අපි ගොඩක් වෙලාවට හිටියා. ඉතින් ඒ පණිවිඩය තමයි දෙන්නේ, මාස්ක් නිතරම අඳින්න. හැබැයි එකම මාස්ක් එක නිතර පාවිච්චි කරන්න හොඳ නැහැ. බොහොම ස්තුතියි අපිත් එක්ක විශ්වවාහිනිය අපිත් එක්ක එකතු වුණාට. අපිත් එක්ක ඉන්නවා මේ වෙලාවේ ප්‍රාණසවිය සන්ධ්‍යාවේ මෙල්බන් මුස්ලිම් සංවිධානයේ සභාපතිතුමා ශහීම් මහත්තයා. අපි අහමු ශහීම් මහත්තයාට ලංකාවේ මිනිසුන්ට මේ වෙලාවේ මොනවද දෙන්න තියෙන පණිවිඩය කොරෝනා වලින් ආරක්ෂා වෙන්නේ කොහොමද කියලා. ප්‍රථමයෙන්ම ආයිබෝවන්. ඇත්ත වශයෙන්ම අපි මේ අවස්ථාවේදී මෙල්බන් නුවර ඕස්ට්‍රේලියාවේ හිටියත් අපේ සිත අපේ ලංකාවේ අපේ ඉන්න සහෝදර සහෝදරයන්ත් එක්ක, ඒ වගේම අපේ ජනතාවත් එක්ක, ඒ වගේම අපි තීරණය කරලා තිබෙනවා සිංහල දෙමළ මුස්ලිම් අපි කවුරුත් මේ ලාංකීය දජය යටතේ එක්කහු වෙලා අපිට හැකිතරම් උදව් උපකාර ලංකාවට එක්කව් කරලා වහවහම හැකියික්මනින් ලංකාවට යවන්න. ඒ වගේම මම ඉතාම ආදරයෙන් ඉල්ලා සිටිනවා, ඉතාම ඌමනාකමින් කරුණා කරලා රජයට සහයෝගය ලබා දෙන්න, වෛද්‍ය අංශයට සහයෝගය ලබා දෙන්න. මේක තනිකරම රජයක් විසින්, ඒ වගේම වෛද්‍ය අංශය විසින් පමණක් මේ රෝගය නවත්වන්න බැහැ, මඩලන්න බැහැ. එම නිසා මුළු සමාජයේම මුළු ජනතාවම එක්කහු වෙලා මෙම රෝගය මැඩලීම සඳහා රජයටත් වෛද්‍ය අංශයටත් තමුන්නාන්සේලාගේ සම්පූර්ණ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම අපි ඕස්ට්‍රේලියාවේ හිටියත් තවත් අපේ හිත ලංකාවත් එක්ක ඉතාම ඉක්මනින් අපිට හැකි උදව් හැම දෙයක්ම ලංකාවට අපි ලබා දෙන්න අපි හුඟක් මහන්සි වෙලා මෙහි වැඩ කරනවා. ඉතින් ඔබ සෑම සියලු දෙනාටම දෙවි දේවතාවන්ගේ පිහිටයි, අල්ලාහගේ පිහිටයි ආරක්ෂාවෙන් අපේ කාලය ගත කරමු. ආයුබෝවන්, වාසනාවන්, ජය වේවා ශ්‍රී ලංකාව. බොහොම ස්තුතියි ශහීම් මහත්තයා අපිට අදහස් දක්වන්න.
බොහොම ස්තුති මේ අවස්ථාව ලබා දුන්නා.